ජේසුපි හිටයි විශ්වීය සමිතිකෙත සත්‍ය වචනෙන් පෝෂණය කරන ශ්‍රී ලාංකීය කිතුණු සංනිවේදකයා වර්බම් TV අදත් සූදානම් කිතුලව සතියක පුවත් විමසුම කිතුණු තතු ආරම්භ කරන්නට. කිතුණු තතු සමගින් මම අසිත ශ්‍රියාන් ප්‍රනාන්දු අදත් මුල්ම අවධානය පුවත් සිරස්තල වෙතට. ගංවතුරෙන් අවතැන් වූවන්ට හිනිතුම පියතුමාගෙන් සහන. මහනුවර දෙව්සත්හලේ වෙබ් අඩවිය විවෘත කරයි. ශ්‍රී ලංකා සරසවි කතෝලික සංගමය ඥානකාන්තියක් පවත්වයි. බාසිලෝනා කතෝලික පල්ලිය රාමසාන් රාත්‍රී භෝජන සංග්‍රහයට මඟ පාදයි. ගාල්ල පදවියේ ගම්වතුරෙන් පීඩාවට පත්ව අවතැන් වූවන් සඳහා පදවිය එඬේරණන් සමග එක්ව ගාල්ල හිනිදුම කල්වාරි පුදුබිමේ පියතුමා දයාවේ හස්තය දිගු කරයි. පසුගිය දිනවල ඉන්දිය සාගර ප්‍රදේශයේ ඇති වූ අවපීඩන තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවටද දේශගුණික තර්ජනවලට මුහුණ දීමට සිදු වුණා. දිවයිනේ උතුරු කන්කසන්තුරේ සිට දකුණේ හම්බන්තොට දක්වා වූ ප්‍රදේශයට මේ හේතුවෙන් දැඩි සුළං සමග මිලිමීටර 100කට අධික වැසි ඇදහැළුණු අතර ගාල්ලේ ගින්ගඟ සහ ඉන් පෝෂණය ලබන අතුගංගා පිටාර ගැලීම සිදු වූවා. මේ නිසා ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ඇති වූ ගංවතුරෙන් නිවාස 450ක පමණ ජනතාව අසරණ තත්වයට පත් වූවා. ගාල්ල හිනිදුම සාන්ත ආනා ජාතික කල්වාරි පුදබිමේ පරිපාලක ගරු රවි සෙනවිරත්න පියතුමා සහායක පරිපාලක ගරු ප්‍රසාද් රුවන් පියතුමා සමග එක්ව දෙවිපියාණන්ගේ ආදරය රැගෙන ඔවුන් අතරට ගොස් ඔවුන්ට සහන සැලසීමට පියවර ගනු ලැබුවා. මෙම අයට අවශ්‍ය ආහාර ලබා දී කඩිනමින් ආරක්ෂිත ස්ථානවලට යොමු කරවනු ලැබුවා. මෙම කටයුත්ත සඳහා හිනිදුම දයාවේ පැවති සොහොයුරියන්ද මීට සහභාගී වූ අතර ප්‍රදේශවාසී කිතුණු බොදුනු ජනතාවගේ ශ්‍රමදායකත්වය ලැබුණා. මෙම තත්ත්වයේ සැලවූ වහම ගාල්ල පදවියේ රදුගුරු අතිඋතුම් කින්ස්ලි රේමන් වික්‍රමසිංහ හිමිපාණන්ද හිනිදුම ප්‍රදේශයේ සංචාරය කරමින් විපතට පත් ජනතාවගේ දුක සැප විමසනු ලැබුවා. එම පවුල් වෙත ගිය රදුගුරු හිමිපාණන් ඔවුන්ට අවශ්‍ය වියලි ආහාර පාර්සල් බෙදා දීම සඳහා සිය දායකත්වය ලබා දුන්නා. පාස්කු ඉරුදිනට පසුව එන මංගල්‍යයෙන් ජේසුස් ක්‍රිස්තුස් සමිදානන් වහන්සේගේ දේව දයාවේ හස්තය මුළු මහත් මිනිස් සත වෙත පරාවර්තනය කරමින් සැබෑ වූ මිත්‍රත්වය සහ දයාවේ වරප්‍රසාදය අප වෙත දානය කරන බව පල්ලන්සේන මීසමේදී ප්‍රථම වේදපාර දානය කිරීමේ ශුද්ධ දිව්‍ය පූජා යාගයකදී කිතුදන පුබුදුවේ ජාතික අධ්‍යක්ෂක පියතුමා අනාවරණය කළා. පල්ලන්සේන මීසම් සංඝයේ දියණියක් වූ නිලානි කෞශල්‍ය වික්‍රමසිංහ දියණිය ඉකුද්දා එම මීසම් සංඝයේ දේවස්ථානයේ පුදසුන අභියස සිය ප්‍රථම වේදපාර ගැනීම සිදු කරනු ලැබුවා. ෆ්‍රැන්සිස්කාන දිව්‍ය හෘදය කුඩා සොයුරියෝ පැවිදි ආරාමයේ ගරු පැවිදි සොයුරියක් ලෙසින් වේදපාරගත් එතුමියගේ මෙම ශුද්ධ වූ දිව්‍ය පූජායාගේ පල්ලන්සේන ශුද්ධ වූ වික්ෂෝප දේවමාතා දේවස්ථානයේදී කොළඹ සහායක රදගුරු අතිඋතුම් ඇන්ටන් රංචිත් රාජගුරු ප්‍රසාදින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා. එම දිව්‍ය පූජායාගේ ඔප්පු කිරීම සඳහා කිතුදන පුබුදුවේ ජාතික අධ්‍යක්ෂ ගරු රොබින්සන් විජේසිංහ සහ ගරු සුනිල් සිල්වා පූජා ප්‍රසාදින් වහන්සේලා සහාය වූවා. ශුද්ධ ජුසේ මුනිදුන්ගේ ජීවිත ආදර්ශය තුළින් පූජක සිසුන් ලැබුවා වූ උතුම් දේව කැඳවීම තහවුරු කරගත යුතු බව මහනුවර රදගුරු හිමිපාණන් ප්‍රකාශ කරනු ලැබුවා. මහනුවර සාන්ත ජෝසප් කණ්ඩු දෙව්සත්හලේ වාර්ෂික මංගල්‍ය මෙවර නිරෝධායන නීතිරීතිවලට අනුගත වෙමින් රජය විසින් පනවා ඇති මාර්ගෝපදේශ මත සිදු කරනු ලැබුවා. දෙව්සත්හලේ අධිවරු ගරු ලක්මාල් පෙරේරා පියතුමා විසින් මෙම මංගල මහා දිව්‍ය පූජාව සංවිධානය කළ අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් මහනුවර රදගුරු අතිඋතුම් ජෝෂප් ව්‍යානි ප්‍රනාන්දු හිමිපාණන් සහභාගී වූවා. මෙම දිව්‍ය පූජාව සඳහා පදවියේ ගරු පියතුමන්ලා පිරිසත් සමග දෙව්සත්හලේ පුහුණුව ලබන ගරු සහෝදරතුමන්ලා පමණක් සහභාගී වී සිටියා. දිව්‍ය පූජාවේදී දේශනා කරමින් රදගුරු හිමිපාණන් ප්‍රකාශ කරනු ලැබුවේ ශුද්ධ වූ ජුසේ මුනිදුන් දෙවියන් වහන්සේට අවනත වූ පරිදි පුහුණුව ලබන පූජක පුතුන්ද ජීවත් විය යුතු බවයි. පූජක පුහුණුව සඳහා දෙව්සත්හලට ඇතුළු වන සිසුන්ට අවශ්‍ය තොරතුරු ඇතුළත් කර නිර්මාණය කරනු ලැබූ දෙව්සත්හලේ නිල වෙබ් අඩවිය මෙදින රදගුරු හිමිපාණන් විසින් විවෘත කරනු ලැබුවා. මෙම අවස්ථාවට පදවියේ පියතුමන්ලා ගුරු පවතුන් ඇතුළු පූජක සිසුන් සීමිත පිරිසක් එක් වී සිටියා.
සීක්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය හමුවේ අද අප රට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහාය වීමට සන්නද්ධ හමුදාව පෙරමුණ ගෙන තිබෙනවා. එම අයට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පසුගියදා ගාල්ල බූස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත භාර දෙනු ලැබුවා. ශුදාසනීය ධර්මදූත සංගම් ජාතික කාර්යාලයේ අනුග්‍රහයෙන් ගල්ල බුස්ස ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කරනු ලැබූ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වෛද්‍ය උපකරණ තොගයක් භාර දෙනු ලැබුවා. මෙම කාර්ය සුදාසනීය ධර්මදූත සංගම් ජාතික අධ්‍යක්ෂ අතිගරු බැසිල් රොහාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේගේ අනුග්‍රහය යටතේ සිදු කරනු ලැබුවා. ගාල්ල පදවිරදගුරු අතිඋතුම් කින්ස්ලි රේමන් වික්‍රමසිංහ හිමිපාණන් ප්‍රධානත්වයෙන් සිදු කළ අතර එදින බුස්ස බන්ධනාගාරයට අවශ්‍ය මුඛ ආවරණ තොගයක්ද භාර දෙනු ලැබුවා. මෙලෙස භාර දෙනු ලැබූ පරිත්‍යාග බුස්ස කොවිඩ් ප්‍රතිකාර අතරමැදි කඳවුරේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් විසින් භාර ගනු ලැබුවා. කුඩා පයාගල මීසමේ දේවස්ථානයට ප්‍රධාන පාරෙන් පිවිසෙන මන්සන්දියේ ස්ථාපිත කරන ලද පරලෝක රාජේශ්වරීගේ ප්‍රතිමාව පසුගියදා ආසිරි ගන්වනු ලැබුවා. කුඩා පයාගල මීසමේ පරලෝක රාජේශ්වරියට කැප කර ඇති දේවස්ථානයේ ඉදිරිපිට ප්‍රධාන පාරට මායිම්ව මෙම ප්‍රතිමාව ස්ථාපිත කරනු ලැබුවා. කුඩා පයාගල සුපර්ස්ටාර් ක්‍රීඩා සමාජය විසින් මේ සඳහා දායකත්වය ලබා දුන්නා. මීසම් සේවක ගරු නිර්මාල් මාලක පියතුමා සමග පසුගියදා මහනුවර පදවියෙන් පූජක වරම් ලබාගත් මී සම්පුත් ගරු තරිඳු දෙව්ෂාන් පියතුමා මෙම ආසිරි ගැන්වීම සිදු කරනු ලැබුවා. නිරෝධායන නීතිරීති පිළිපදිමින් මෙම අවස්ථාවට මීසම් වාසීන් සුළු පිරිසක් පමණක් සහභාගී වී සිටියා. ලොව පුරා සීක්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වයෙන් අප ආරක්ෂා වී අප දේශයත් මුළු මහත් ලෝකයත් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා දෙවිපියාණන්ට යාඥා කරමින් රජයේ සෞඛ්‍ය නීති රීති අනුව ජීවත් වීමට සම්පූර්ණයෙන්ම කැපවිය යුතු බව රත්නපුර පදවියේ වැඩසටහනකදී අවධාරණය කෙරුණා. රත්නපුර පදවියට අයත් දෙහිකාපිටිය මීසමේ සන්ත තෙරේසා මීසමේ දහම් පාසල් දරුදැරියන් සඳහා පැවැත් වූ මෙම වැඩසටහන එම දරුවන්ගේ අධ්‍යාත්මික හා චෛතසික කරුණුකාරණාවන්ගේ වර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරුණා. රැල්ලකට හසු වී උඩුගම් බලා යන වර්තමානයේ ළමා පරපුර සහ යෝන් පිරිස බහු භාණ්ඩවාදයෙන් මුදවා අධික පරිභෝජන රටාවෙන් මුදවා ජේසු ක්‍රිස්තුන් වහන්සේ උගන්වා වදාළ සරල දිවි පෙවෙත ඔවුන්ගේ ජීවිත තුළ ඇති කිරීමට මෙම ළමා වැඩසටහනේදී මඟ පෙන්වීම සිදු කෙරුණා. තොරතෝංචියක් නොමැතිව ළමා සහ යොවුන් මනස තුළ අවුල් වියවුල් සහගත තත්ත්වයන් ඇති කරන හරසුන් සංගීත සහ ගීපද වෙනුවට අර්ථාන්විත භාවනාත්මක ගීරස වින්දනයන් ශ්‍රවණය කිරීමටද දරුවන් සඳහා මඟ පෙන්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් වුණා. භාවනාත්මක ගීරස වින්දන වැඩසටහන ගරු පෝල් ප්‍රනාන්දු පියතුමන් විසින් මෙහෙවනු ලැබූ අතර මෙම අධ්‍යාත්මික භාවනා වැඩසටහනේ දේශනයන් සිංහල සහ දමිළ බසින් සිදු කරනු ලැබුවා. ඒ සඳහා ගරු රෙජිනෝල් නෝනිස් පියතුමාද ගරු අන්තෝනි මුත්තු පියතුමන් සහ ඩිකී තෝමස් මහතා සහ රුවනි පෙරේරා යන අයගේ සම්පත්දායකත්වයේ හිමි වූවා. දෙහිකාපිටිය මීසම් සේවක ගරු පෝල් ප්‍රනාන්දු පියතුමාගේ මඟ පෙන්වීම යටතේ එම දහම් පාසලේ විදුහල්පතිතුමිය සහ දහම් ගුරු මණ්ඩලය එම කටයුත්ත සංවිධානය කර තිබුණා. වැඩසටහන අවසානයේදී දිව්‍ය පූජාවක්ද පවත්වනු ලැබුවා. කතෝලික සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙසින් වර්තමාන අභියෝග හමුවේ අධ්‍යාත්මිකත්වයෙන් හෙබි ජීවිතයක් ගත කිරීමට හදවතින් සහ මනසින් වගවීමේ අවශ්‍යතාව පෙරදැරිව ජීවත්වීමේ වටිනාකම සිසුන්ට අවධාරණය කරමින් ඥානකාන්තියක් පවත්වනු ලැබුවා. මෙම ඥානකාන්තිය මහනුවර අම්පිටිය මොන්ටිෆානෝ හේදී පැවැත්වුවා. විශ්වවිද්‍යාල උපාධ්‍ය ගරුවන් පෙරේරා පියතුමාගේ මූලිකත්වයෙන් මෙම ඥානකාන්තිය සංවිධානය කළා. දෙදිනක් පුරා පැවැත් වූ ඥානකාන්ති වැඩමුළුව නිමලමරිය නිකායේ ගරු අසිස් ප්‍රනාන්දු පියතුමා විසින් මෙහෙයවනු ලැබුවා. දේශන කුඩා කණ්ඩෑම් හමුවීම් නායකත්වය ශිෂ්‍ය ශිෂ්‍යාන්ගේ අධ්‍යාත්මික පෝෂණය මෙන්ම ආදරය පිළිගැනීම හා ඉදිරිපත් කිරීම මෙහිදී ප්‍රගුණ කරනු ලැබුවා. මෙම අවස්ථාවට දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල කතෝලික සිසු සිසුවයන් සහභාගී වී සිටියා. මෙම ශුද්ධ වූ දිව්‍යයාගයට පැමිණි ඔබ දිව්‍ය පූජාවෙන් පසු නැවත නිවස වෙත යන්නේ මෙහි පැමිණි දරුවන් ලෙස නොවන බව කටුකුරුන්ද මී සම්සේවක පියතුමා ප්‍රකාශ කරනු ලැබුවා.
මොරටුව කටුකුරුන්ද මිසමේ දරුවන් 21 දෙනෙකු හට ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාද වහන්සේ දානය කරනු ලැබුවා. පසුගිය වසරේ මෙම දරුවන් හට දිව්‍ය සප්‍රසාද දානය කිරීමට සැලසුම් කර තිබුණු අතර වසංගත තත්ත්වයේ හේතුවෙන් සක්‍රමේන්තු දානය කිරීම ප්‍රමාද කෙරුණා. මෙම දිව්‍ය පූජාව මොරටුව කටුකුරුන්ද සාන්ත මරියා දේවස්ථානයේදී මීසම් සේවක ගරු නිලන්ත එදිරි වික්‍රම පියතුමා විසින් ඔප්පු කරනු ලැබුවා. මෙම අවස්ථාවේදී දේශනා කරමින් ගරු පියතුමා ප්‍රකාශ කර සිටියේ ජේසු ලබාගත් ඔබ ජේසුවාගේ සිටිය යුතු බවත් දෙමාපියන් ගුරුවරුන් වැඩිහිටියන්ට කීකරු දරුවන් විදියට මෙන් ඉදිරියට සිටිය යුතු බවත් ජේසුය ඔබගෙන් බලාපොරොත්තු වන බවයි. මිසමේ දහම් ගුරු මණ්ඩලය දිව්‍ය සප්‍රසාද ලබාගත් දරුවන්ගේ දෙමාපියන් සමග එක්ව මෙම දිව්‍ය පූජාව සංවිධානය කළා. දිව්‍ය පූජාව සඳහා දෙමාපියන් සමග දරුවන්ගේ ඥානමව්පියන් පමණක් සහභාගී වූවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල වෙනුවෙන් වතිකාන අන්තර් ආගමික සංවාදය සඳහා සුදුතුම් පියාණන්ගේ කවුන්සිලය විසින් වෙසක් උත්සවය සඳහා සුබ පැතුම් නිකුත් කර තිබෙනවා. ලොව පුරා බොදුමැතුන්ගේ හදවත තුළ නිරාමික සුවයක් ඇති කරමින් සතුට සංසුන් භාවය සහ බලාපොරොත්තුව මේ තුළින් ගැඹුරින් ගෙනෙනු ලබනවා. සුදතුම් පිය පණිවිඩය තුළින් වර්තමාන ලෝකය COVID-19 වසංගතයෙන් ඛේදජනක ලෙස සලකුණු කරමින් සියලු ආගම්වල අනුගාමිකයින්ට සහයෝගයෙන් දහම ඇදහීමට මෙන්ම මානව ප්‍රජාවට සේවය යෙදීමටද අභියෝග කර තිබෙනවා. කිසිවෙකු තනි තනිව දිවි බේරා ගැනීමට නොසිතා මිනිස් සංහතියට සාමූහිකව මෙම තර්ජනාත්මක දුෂ්කර අවස්ථාව මැඩ පැවැත්වීමට ඉතා හදිසි සාර්වත්‍රික සහයෝගීතාවයක නිරතවීමට නිසි කල පැමිණී ඇති බවද ධාරණය කර තිබෙනවා. අප පොදුවේ බෙදාගත් සාරධර්ම සහ අප පෝෂණය කරන සහයෝගීතාවය මෙම ව්‍යාකූල මොහොතේ මිනිස් ප්‍රජාව තුළ ඉස්මතු විය යුතු බවද වසංගතය මගින් ඇතිවී තිබෙන දුක් වේදනා හා මානසික අසහනයන් ජාති කුල ආගම් භේදයකින් තොරව විසඳුම් ලබා ගැනීමට එක්වන ලෙසද ඉල්ලා සිටියා. ලෝක වසංගත තත්ත්වය හමුවේ මිත්‍රත්වයෙන් බැඳී ශක්තිමත්ව මානව පවුලක් වෙනුවෙන් සේවයේ යෙදීමට සුදුතුම් පියාණන් සැමට ආරාධනා කරමින් ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ට මෙම වසර තුළ බලාපොරොත්තු වන සිතුවිලි සඵල වී ශක්තිමත් මානව පවුලක් වෙනුවෙන් සේවය කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනු ලැබුවා. කිතුණු ලොව සැරිසරමින් අප එකතු කළ තොරතුරු සුපුරුදු පරිදි දැන් කිතුණු සැරිසර තුළින් ඉතාලියේ අසීසේ ජීවත් වූ ඇග්නස් සහ සැන්ටේටා යන දෙමව්පියන් දාව 1838 වර්ෂයේ මාර්තු මස පළවනදා දරුවන් 13 දෙනෙකුන් යුත් පවුලේ 11 වෙනි දරුවා ලෙස මෙතුමන් මෙලොව එළිය දුටුවා. තම උපන්දිනේදීම බෞතිස්මය ලබාගත් මෙතුමන් ළමා කාලයේදී සහ තරුණ වයසේදී සිදු කළ දයාවේ ක්‍රියාවන් හේතුවෙන් සම වයසේ මිතුරන් අතරේ බෙහෙවින් කීර්තියක් ලබාගත්තා. තරුණ කාලයේදී නීති තක්සේරුකරුවෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. කතෝලික සභාවේ පාලනය පරිපූර්ණ ලෙස අනුගමනය කළ මෙතුමන් කන්නි මාතාවන්ගේ ශෝකය කෙරෙහි දැඩිව විශ්වාසයක් සහ භක්තියක් ඇතිව කටයුතු කර තිබෙනවා. ලතින් භාෂාවේ විශිෂ්ටයෙකු වූ මෙතුමන් වර්ෂ 1851දී දැඩිව රෝගාතුරු වෙනවා. රෝගය සුවවීමත් සමග සෙල්ලක්කාර ජීවිතයකට පිවිස හිතුවක්කාර තරුණයෙක් ලෙස කල් ගත කරනු ලබනවා. මෙම කාලයේදී තම පවුලේ සොයුරු සොයුරියන් නොයෙක් හේතු මත අකාලේ මිය යාම ගැන කලකිරීමකින් සිටි අතරතුර තම මවද මිය යනවා. මේ තුලින් ලද කම්පනයෙන් එය දරා ගැනීමට නොහැකි වූ මෙතුමන් ජීවිතය ගැන කලකිරීමට පත්වෙනවා. වයස අවුරුදු 23දී ඉතාලියේ ටෙරෝමෝ පළාතේ ජීවත්ව සිටියේදී ෂර්රෝගය වැළඳී ඇති අතර වයස අවුරුදු 24දී ග්‍රාත් සායෝහේදී ස්වර්ගස්ථ වූවා. දැන් අවධානය විදෙස් පුවත් වෙතට. බාසිලෝනාහි ඉස්ලාම් බැතිමතුන් රාමසාන් සමයේදී සුපුරුදු පරිදි ගෘහස්ත ස්ථානවල රාමසාන් උත්සවය පැවැත්වූ අතර මෙවර කොරෝනා වෛරසය හේතුවෙන් එම උත්සවය වළක්වා ඇත. නිරෝධායන නීති අනුගමනය කරමින් එරට සාන්ත ආනා දේවස්ථානයේ ගරු පියතුමන්ලා විසින් කතෝලිකයන්ට සහ ඉස්ලාමිකයන්ට එකට යාඥා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
පාකිස්තාන සම්භවයක් තිබෙන ප්‍රධාන මුස්ලිම් ජනගහනයක් වාසය කරන බාසිලෝනාහි පාකිස්තානය, මොරොක්කොව, බංග්ලාදේශය, ඇල්ජීරියාව, නයිජීරියාව සහ සෙනෙගාල් යන රටවල් වලින් සංක්‍රමණික මුස්ලිම්වරුන් බාසිලෝනාහි ජීවත් වෙනවා. මෙම මුස්ලිම්වරුන්ට වාර්ෂිකව සම්ප්‍රදායික රාමසාන් උත්සව සමයේදී ගෘහස්ත යාඥාවන් සහ එකට ආහාර ගැනීම වැනි සිදුවීම් සිදු කළ අතර මෙවර එලෙස කිරීම වළක්වා තිබෙනවා. සිය ආගමික වත්පිළිවෙත් සිදු කිරීමට නොහැකිව සිටින බාසිලෝනාහි මුස්ලිම්වරුන්ගේ ආගමික ඇදහීම් සිදු කිරීමට එරට ශාන්ත ආනා දේවස්ථානයේ කරු පියතුමා විසින් අවස්ථාව සලසා දී තිබෙනවා. මුස්ලිම්වරුන් එකට ආහාර ගැනීමට සහ යාඥා කිරීමට අවශ්‍ය එලිමහන් ඇඳුම් කට්ටලද දේවස්ථානය විසින් සපයා දී තිබෙනවා. මෙදින රාත්‍රී භෝජනයට සහභාගී වූ මොරොක්කෝවේ බර්ගර් සම්භවයක් ඇති වයස අවුරුදු 27ක් වන තරුණයක් ප්‍රකාශ කර ඇත්තේ අපි හැමෝම එක සමානයි. කතෝලිකද මුස්ලිම්ද නැතිනම් වෙනත් ආගමිකයන් දැයි නොසිතා සහෝදරත්වයෙන් හා සමාදානයෙන් එකිනෙකාට උදව් කරමින් ජීවත් විය යුතු බවයි. ශාන්තානා දේවස්ථානයේ ප්‍රධාන පියතුමා වන ගරු පීයෝ සැන්චෙස් පියතුමා මේ සම්බන්ධයෙන් කියා සිටියේ විවිධ ආගම් අදහන අප අතර මෙය සහජීවනයේ සංකේතයක් වන බවයි. ඉන්දියානුවන් අතිශය පීඩාවට පත් කරමින් COVID-19 වසංගතය මේ වන විට එරට තුළ ජාතික ව්‍යසනයක් බවට පත්වී තිබෙනවා. මින් පීඩාවට පත්වී සිටින දුප්පත් ජනතාවට සහාය වීමට ඉන්දියාවේ ජාකණ්ඩි ප්‍රාන්ත රාජ්‍ය පදවියේ අගරදුගුරු හිමිපාණන් පියවර ගෙන තිබෙනවා. මිලියන 20ක් ඉක්මවා ගිය ආසාදිතයන් සහ 2,20,000කට අධික මරණ සංඛ්‍යාවක් නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් ඉන්දියාවේ කොවිඩ් රෝගය පාලනය කිරීම මේ වන විට ජාතික සටනක් බවට පත්වී තිබෙනවා. මෙමගින් එරට දුප්පත් ජනතාව අතිමහත් දුෂ්කරතාවයට පත්වී අන්ත අසරණ තත්ත්වයන්ට පත්වී තිබෙනවා. මෙම තීරණාත්මක අවස්ථාවේදී ඉන්දියානුවන් කතෝලික සභාවට හැකි පමණ සම්පත් යොදා ගනිමින් ජනතාවට සේවය කිරීමටත් අවශ්‍ය පහසුකම් ලබා දීමටත් සිය සෞඛ්‍ය සේවා පද්ධතිය යොදවා ජීවිත ගලවා ගැනීමේ කාර්යයේ යෙදී සිටිනවා. නැගෙනහිර ඉන්දියාවේ ජාර්කණ්ඩි ප්‍රාන්තයේ අගනුවර වන රාංචි නගරයේ ස්ථාපිත කර තිබෙන ප්‍රාන්තයේ විශාලතම රෝහල වන රාජේන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේ පවත්වාගෙන යනු ලබන රිමිස් රෝහලේ මේ වන විට විශාල රෝගීන් පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මෙම රෝගීන්ගේ සුවදුක් විමසීම සඳහා දිනපතා ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අතර දුරබැහැර ප්‍රදේශවලින් මෙලෙස පැමිණෙන අයට ඉදුම් හිටුම් පහසුකම් මෙන්ම ආහාර ලබා ගැනීම පවා දුෂ්කර වී තිබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලටගත් ජාර්කණ්ඩි ප්‍රාන්තයේ රාංචි පදවි අගරදුගුරු අතිඋතුම් ෆීලික්ස් ටොප්පෝ හිමිපාණන් විසින් පදවි යෞවන සමිතියේ සභාපතිතුමාගේ නායකත්වයෙන් ඔවුන්ට සහන සැලසීමට පියවරගෙන තිබෙනවා. සමාජ දුරස්ථභාවය සහ මහජන ආරක්ෂාව පිළිබඳ රජයේ නීතිරීති අනුගමනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් රෝහලට පැමිණෙන ජනතාවට බෝතල් කළ පානීය ජලය සහ පිළියෙල කළ ආහාර උණුසුම් ලෙස ඇසුරුම්හි බහලමින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අගරදුගුරු ෆීලික්ස් හිමිපාණන් කියා සිටියේ අපගේ ස්වර්ගීය පියාණන් අපට යහපත් වූ බවත් අන් අය සමග උන්වහන්සේගේ යහපත්කම බෙදාගත යුතු බවයි. එම පවුල්වල වේදනාව සහ දුක සමනය කිරීමටත් වසංගතයෙන් පීඩාවට පත් වූවන් වෙත ළඟා වී ඔවුන්ට බලපා ඇති අහිතකර ආර්ථික තත්ත්වයන්ට සහාය වීම ඒකායන අරමුණක් බවත් පාරිශුද්ධ සභාව ලෝකයේ මුහුණ දෙන සියලුම ව්‍යසනයන් වලදී මෙලෙස කටයුතු කරන බවයි. මෙම කටයුත්ත අකණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සහායක රදුගුරු අතිඋතුම් තියඩෝර් මස්කරන්හාස් හිමිපාණන් හට පවරමින් අගරදුගුරු හිමිපාණන් ඉන්දියාවේ වෙනත් රදගුරු පදවිවල රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ සංක්‍රමිකයන් හට සිදුවන විපත් දෙස බලා ඊට නිසි පිළියම් ලබා දෙන ලෙසයි. රට අතිශය දුෂ්කර කාලයකට ගමන් කරමින් තිබෙන බවත් කතෝලික සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අති දුෂ්කර මොහොතක පසුවන බවත් ප්‍රදේශය අගුළු දැමීමෙන් පසු රැකියා අහිමිවන ජනතාව අසරණ වී තිබෙන බවත් දේවස්ථානය මෙම සේවාව අකණ්ඩව සිදු කරන බවත් ඉදිරියේදී දේවස්ථානයට අගහිඟකම් ඇතිවන බැවින් යහපත් අයගේ සහ ත්‍යාගශීලීන්ගේ උපකාර බලාපොරොත්තු වන බව සිය වගකීම බාර ගනිමින් සහායක රදුගුරු හිමිපාණන් ප්‍රකාශ කරනු ලැබුවා. මධ්‍යම වියට්නාමයේ හියු අගරදුගුරු පදවියේ පියතුමන්ලා සහ කතෝලික පවුල්වල සැදැහැවතුන් එක්ව රැස්වීමක් පැවැත්වුවා.
මෙම හමුව හියු නගරයේ සදාසන දේවමාතා දේවස්ථානයේදී පැවැත් වූ අතර මෙහිදී සාන්ත ජෝසප් මුනිදුන්ගේ ප්‍රාතිහාර්යයන් බෙදා ගැනීම විශේෂත්වයක් වුණා. සාන්ත ජෝසප් ප්‍රාතිහාර්ය ලද පවුල් යන සංවිධානය විසින් මෙම හමුව සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට හියු අගරදගුරු පදවියේ පියතුමන්ලා 150ක් සහ අත්දැකීම් ලැබූ පවුල් රැසක මූලිකයින් සහභාගී වී සිටියා. මෙහිදී උන්වහන්සේගේ බලයට ස්තුතිවන්ත වෙමින් තම නරක පුරුදුවලින් මිදුණු ආකාරය සහ ලද දුෂ්කරතා ඉවත් වී ජීවිතේ ජයගත් අයුරු බෙදාගනු ලැබුවා. අර්ථවත් පාපොච්චාරණයකින් පසු ඇදහිල්ල බෙදාගත් ටැන්කුයිමීසමේ ජෝන් ලේ වැන්යුත් කියා සිටියේ 12 හැවිරිදි තම දියණියට රාත්‍රී ආහාර විෂවීම සිදූ බවත් ඇයව මධ්‍යම රාත්‍රියේ ගිලන් රථයකින් හිව් රෝහල වෙත රැගෙන ගිය බවත් පසුදින ඇයව ශල්‍ය කර්මයක් කිරීමට වෛද්‍යවරු තීරණය කළ අතර රෝහල් ගාස්තු ගෙවීමට මුදල් එකතු කිරීමට යන අතර ජේසුස් වහන්සේ හදා වඩාගත් සුරකිපියා අමතා යාඥා කළ බවත් ආපසු රෝහලට යන විට දරුවාට සුවය ලැබී ශල්‍ය කර්මය කිරීමට අවශ්‍ය නොවූ බවයි. 56 හැවිරිදි දෙදරුපියා කියා සිටියේ තම දරුවා නිවසට යමින් සිටියේදී ගඩොල් කපන්නෙකු ගඟක ගිලී සිටිය බවත් දරුවා එම ගඩොල් කපන්නා බේරාගත් බවත් එම ගඩොල් කපන්නා ශාන්ත ජෝසප් මුනිදුන්ගේ ප්‍රතිමාවත් ඒ අසල වූ නැමිෆෝ දේවස්ථාන පරිශ්‍රයේ ඉදිකර ප්‍රකාශ කළේ සාන්තෝරයා සැමවිටම දුෂ්කර අවස්ථාවන් වලදී අපට අප පවුල්වලට සහයෝගය දක්වන බවත් ඒ සඳහා අප විශ්වාසයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. මෙම හමුවට සහභාගී වූ වඩු කාර්මිකයෙකු කියා සිටියේ අගේකරු ගති පැවතුම්වලට ඇබ්බැහිව සිටි තම දරුවා වෙනුවෙන් පියාණන් අමතා විශ්වාසයෙන් යාඥා කළ බවත් ඔහුට සාන්තුවර ආදර්ශය ලබා දුන් බවත් පියාණන් තම දරුවා කීකරු දරුවෙකු බවට පත්කර තම පවුලට ශක්තිය ලබා දුන් බවයි. අන් අයට ගරු කිරීමට සතුන් රැකබලා ගැනීමට ගස්කොළන් ආරක්ෂා කිරීමට දෙවියන් වහන්සේ අපට උගන්වා ඇති බැවින් එලෙස කටයුතු කිරීම අපගේ වගකීම බව දරුවන්ට නිතර පහදා දුන් බවත් ඔවුන් ඒ අනුව කටයුතු කිරීම නිසා තම පවුල ආදර්ශමත් දේව පවුලක් බවට පත් වූ බවත් තමා සහ බෙරිඳ සතුටින් දරු තිදෙනා සමග සෑම දිනකම දේවස්ථානයේ වෙත ගොස් යාඥා කරන බවද කියා සිටියා. වියට්නාම් යුද්ධයේදී දේවස්ථානයේ සිදුවීමට තිබූ හානියෙන් වළක්වා ආරක්ෂා කළ ශාන්ත ජෝසප් මුනිදුන් දෙවියන් වහන්සේ තුළ මැදිහත්කමින් එය සිදු කළ බවත් යුද්ධය අවසන් වීමෙන් පසු තමා කිතුණු සංඝ එක්රැස් කර සෑම වදාදා දිනකම එකතු වී දේවවචනය බෙදා ගැනීම, කතෝලික සමාජයට අධ්‍යයනයක් ලබා දීම, දරුවන් දැනුවත් කිරීම, පරිසය සුරැකීම වැනි පුණ්‍ය ක්‍රියා සිදු කර ශුද්ධ වූ ජපමාලය උච්චාරණය කිරීම තුළින් විශාල සතුටක් ලබාගත් බව කරු ඇන්ටනී ගුයින් මැන්තන් පියතුමා පැමිණ සිටි අය අමතා ප්‍රකාශ කරනු ලැබුවා. ඒ සමගින් කිතුණු තතු අපගේ පුවත් විකාශය මින්නිමාවට පත්වෙනවා. ඔබගේ දේවස්ථානයට අනුබද්ධිත ආයතනය හෝ දහම් පාසලේ මෙවැනි පුවත් ඇත්නම් මේ සංසයක පියතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂක පියතුමාගේ අනුමැති වැතිව news@verbumtv.com යන අපගේ විද්‍යුත් තැපැල්ලිපිනයට යොමු කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0111 43 43 463ට. යළිත් සත් දිනකින් හමුවෙමු. ඔබට සෝබා රාත්‍රියක් චෙස් පිහිටයි.